Sadhu, sadhu, sadhu. Namaskara veva buduruvanata samada budu himi saranayami. Namaskara veva damruvanata samada sadham saranayami. Namaskara veva sangharuvanata samada maha sangha saranayami. Namaskara veva tunuruvanata samada tisarana saranayami. Sadhu, sadhu. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින බුදු ගුණ අනන්තයි සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ රෝහිත මහත්මයා, ඒ වගේම ශිරෝම මෑණියන්, ඒ වගේම මිනු පුතා, ඒ වගේම චාමි දිනිය ඇතුළු ඒ පින්නතුන් විසින්. ඉතින් අපි මේ බුදු ගුණ අනන්තයි කියන මේ ධර්ම දේශනා මාලාවේ අපි භාග්‍යතුන් වහන්සේ ගැන ඉගෙන ගන්නට අපිට ලැබෙනවා. ඉතින් අපි භාග්‍යතුන් වහන්සේ ගැන නොයෙකුත් විදිහේ මේ තථාගතයන් වහන්සේ ගුණ ගැන අපිට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් අහන්න ලැබෙනවා. ඉතින් මේ ධර්මය අහලා තමයි අපි දැනගන්නේ භාග්‍යතුන් වහන්සේ මේ වගේ කෙනෙක්, මේ වගේ ස්වභාවයෙන් යුතු කෙනෙක් කියලා දැනගන්නේ තථාගත ධර්මයෙන්. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ මේ සාමාන්‍ය මිනිස්සු තුල තියෙන මේ මනුස්ස ගුණධර්ම ඉක්මවා ගිය, ඒතර භාග්‍යතුන් වහන්සේට විතරක් තියෙන, බුදුරජාන් වහන්සේට විතරක් තියෙන ගුණ තිබුණා. එතකොට මේ ධර්මය අහනකොට තමයි කෙනෙක් දැනගන්නේ මේ බුදුරජාන් වහන්සේ කොයි වගේද, කොයි වගේ හැසිරීමක්ද මේ භාග්‍යතුන් වහන්සේට තිබුණේ, කොයි වගේ ජීවිතයක්ද ගත කළේ කියලා දැනගන්න ලැබෙන්නේ මොකෙන්ද? ධර්මයෙන්. ධර්මය අහන්න ලැබුණොත් නේ. නැත්නම් ඒ කෙනාට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඒතර භාග්‍යතුන් වහන්සේ ඉඳපු කාලෙත්, වැඩ සිටිය කාලෙත් මිනිස්සුන්ට කොහොමද භාග්‍යතුන් වහන්සේ ගැන දැනගන්න ලැබුණේ? ධර්මයෙන්. ධර්මයෙන් තොරව බුදුරජාණන් වහන්සේව දැනගන්න ක්‍රමයක් නැහැ. ඒතර ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉන්දියාවේ ජනපද කීයක් තිබුණාද? 16ක් තිබුණානේ. එතකොට මේ 16 ඒ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණේ මධ්‍ය දේශේ. ඒ කියන්නේ ඉන්දියාවේ මැද. ඒතර සියලු බුදුවරු පහළ වෙන්නේ ඒ මධ්‍ය දේශේ. ඒතකොට ඒ වගේම පසේ බුදුවරු, ලෝකයේ අග්‍ර පුද්ගලයන් පහළ වෙන්නේ මධ්‍ය දේශේ. ඒතකොට අපගේ තථාගතයන් වහන්සේ පහළ වුණෙත් මධ්‍ය දේශේ. එතකොට මේ තථාගත බුදුරජාන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී ආශ්චර්ය දේවල්, අద్භූත දේවල් පහළ වුණා. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතය ගත්තාම අපි ධර්මයෙන් අහලා තියෙන්නේ ඒ තථාගත බුදුරජාන් වහන්සේ මේ මනුස්ස ලෝකෙට එන්න කලින් කොයි ලෝකෙ හිටියා කියලාද? ඔව්, තුසිත දිව්‍ය ලෝකයේ තමයි භාග්‍යවතුන් වහන්සේ වාසය කළේ. ඉතින් ඒදී භාග්‍යවතුන් වහන්සේ සීනුවණින් යුතුව තමයි ඒ දිව්‍ය ලෝකේ ඉපදුනේ. ඒතකොට ඒ දිව්‍ය ලෝකයෙන් මනුස්ස ලෝකෙට ඒ කියන්නේ මහා මායා දේවිගේ කුසේ පිළිසඳ ගත්තෙත් සීනුවණින්. ඒතකොට දැන් අපි බලන්න, අපි මනුස්ස ලෝකේ ඉපදුන, අපි දන්නවද අපි ඉපදුන මව් කුසට එද්දී අපි දන්නේ නැහැ. ඒක බිහි වෙනවා අපි දන්නේත් නැහැ. ඒතකොට ඒක බලන්න විශේෂ දෙයක් නේ බුදුරජාන් වහන්සේගේ ජීවිතේ. ඒතකොට භාග්‍යවතුන් වහන්සේ මව් කුසේ වැඩ ඉද්දී භාග්‍යවතුන් වහන්සේ දන්නවා
සිහියෙන් තමයි මව් කුසේ හිටියේ. ඒතර මව් කුසෙන් නික්මිලා උපත ලබන කොටත් සිහි නුවණින් තමයි. එතකොට මේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී අනිත් අය වගේ නෙවෙයි මේ ලෝකයට දැනෙනවා ඒක. එතකොට දැන් අපි මනුස්ස ලෝකේ ඉපදිනකොට ආචාර්ය අද්භූත කාරණා සිද්ධ වෙන්නේ නැහැ. මේ සාමාන්‍ය මිනිස්සු දැන් කෝටි 80ක් විතර මිනිස්සු ඉපදිලා ඉන්නවනේ. එතකොට මේ මිනිස්සුන්ගේ ජීවිත සාමාන්‍ය අපි දන්නවනේ මිනිස්සු මව් කුසෙන් උපදිනවා. ඒක සාමාන්‍යයි. හැබැයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී එහෙම නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මේ ලෝක ධාතුව කම්පා වෙනවා. තදින් කම්පා වෙනවා. ඒ වගේම දෙවියන්ගේ දිව්‍ය ආලෝකේ ඉක්මවා ගිය ආලෝකයක් ලෝකේ පහළ වෙනවා. එතකොට ධර්මයේ දැන් අපි ධම්මසක් පැවතුම් සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරද්දිත් ඒ විදියමයි. දස දහසක් ලෝක ධාතු. ඒ කියන්නේ මේ ඉරසඳ තියෙනවනේ. ඒ ඉරසඳුගේ ආලෝකයේ විහිදෙන යම් තාක් දුර තියෙනවද? ඒ දුර දක්වා මේ ලෝකේ කම්පා වෙනවා. එතකොට අපි දේශනාවලින් අහලා තියෙන්නේ ආලෝකේ වැටින්නේ නැති නිරය තියෙනවනේ. ඒ නිරයට ආලෝකේ වැටෙනවා කියන දාට. එතකොට අනිත් සත්තු ඒ ආලෝකයෙන් දැනගන්නවා කියනවා මේ අනිත් සත්වයොත් මේ ඉපදිලා ඉන්නවානේ කියලා. එතකොට ඒක සාමාන්‍ය මිනිස්සු තුල නැති භාග්‍යතුන් වහන්සේට විතරක් තියෙන ආචාර්ය අద్භූත දේවල්. ඒතර අපිට අනිත් ජීවිතවල ඒක දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ ගැන මේ විදිහට භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ මොකට හේතුව? කෙනෙක් තුල යම් පැහැදීමක් ඇති වුණොත් බුදුරජාන් වහන්සේ කෙරේ ඒක යාට බොහෝ යහපත පිණිස පවතිනවා. එයි බොහෝ යහපත දැන් අපි යහපත පිණිස පවතින්නේ දැන් සාමාන්‍ය මිනිස්සු ලෝකේ අපි ඉන්නවනේ. සමහරක් අයට අපි පහදිනවනේ. ඒ පහදින්නේ මොකටද? එයාගේ යම් දෙයක් නිසානේ නේද? ගුණයක් හරි යම් දෙයක් නිසා තමයි අපි පහදින්නේ. අපි යාත් එක්ක කතා කරන්න කැමතියි. දකින්න කැමති වෙනවා. බලන්න ආසයි. නේද? ඒත් අපි හිතවත් අය එහෙමනේ. දැන් අහිතවත් කෙනෙක් වුණොත්, ඒ කියන්නේ පැහැදීම් නැති කෙනෙක් අපි බලන්නවත් කැමති නැහැ නේ. එතකොට අපි ඒ යහපත් තමන්ට හිත ගිය කෙනා දකින්න අපි කැමති වෙනවා. ඒ වගේ තමයි දැන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යමෙක් පැහැදුනොත් ඒ පහදින ලෝකේ ශ්‍රේෂ්ඨ ඒ ඇත්තටම ಗುಣ තියෙන කෙනෙක්. බොරු ಗುಣ තියෙන කෙනෙක් නෙවෙයි. මේ සමහරක් අය දැන් බලන්න ලෝකේ සමහරකට දෙවිවරුන්ට පැහැදෙනවා. කවදාවත් ඒ දෙවිවරු දැකලත් නැහැ. ඒ දැකලා නැතුණා මිනිස්සු පැහැදිලා නේ කියනවනේ. නමුත් ඒවා බොහෝ විට සමහරක් විට හදපුවා. ඇත්ත නෙවෙයි. එතකොට හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණ ඒකාන්තයෙන් මේවා මේ හදපුවා නෙවෙයි. සත්‍ය වූ දේවල්. ඒ සත්‍ය ගුණ තියෙන තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදුනොත් ඒක යාට යහපත පිණිස පවතින්නේ. දැන් අපි සිත පැහැදුනාට පස්සේ ඒ පහන් සිත දැන් ඒ පහදින්නේ කෙලෙස් නැති කෙනෙක්. රාග දේශ මොහ අකුසල් දුරු කරපු කෙනෙක්. එතකොට මේ පැහැදීම හරි එකක්. එතකොට ඒක යාට භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ දැන් මේ ජීවිතය භාග්‍යවතුන් වහන්සේ සිහි කරොත් එයාගේ පීඩා සිතේ තියෙන රාග දේශ මොහ දැන් අපිට පීඩා ඇති වෙන්නේ අකුසල් වලින්නේ. දැන් හිතමු කෙනෙක් ඉගෙන ගන්නවා විෂයන් අපි හිතමු යුනිවර්සිටි හරි හයි ස්කූල් හරි ඉස්කෝලේ ඉගෙන ගන්නකොට ඒව ඉගෙන ගනිත් සමහරක් අයට අපි අහලා තියෙන්නේ මොකද වෙන්නේ? ස්ට්‍රෙස් වෙනවනේ. ඒ කියන්නේ මානසික රෝග ඇති වෙනවා. දැන් අපි ධර්මයේ දැන් කෙනෙක් ධර්ම ඉගෙන ගද්දී එහෙම වෙලා කියලා අපි අහලා තියෙනවද? නැහැ. හේතුව තමයි ඒ ධර්මය මනාකොට දේශනා කරපු එකක්. ඒ වගේම ඒ ධර්මයේ තියෙන්නේ අර හිතේ තියෙන අකුසල් දුරු කරන්න. ඒතර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයත් ඒතර භාග්‍යවතුන් වහන්සේත් ඒ අකුසල් දුරු කරපු කෙනෙක්. ඉතින් යමෙක් සිහි කරනවා නම් එයාගේ අර තියෙන සිතේ තියෙන අකුසල් දුරු වෙලා යනවා.
ඉතින් ඒකට හැමෝම දක්ෂ නෑ නේ ගුණසීකරණ. දැන් අපි භාග්‍යවතුන් වහන්සේ ගැන ඉගෙන ගන්නවා. නමුත් අපි ඒක සිහි කරන්න දක්ෂ නෑ සමහරක් විට. ඒ සිහි වෙන්නේ නැත්තේ මොකද? හේතුව සිහි වෙන්නේ නැත්තේ තමන්ගේ තියෙන පැහැදීමට අනුව තමයි යාට සිහි වෙන්නේ නේ. දැන් අපි අහලා තින්නේ දැන් අර ධනංජානි බ්‍රාහ්මණතුමිය එයා සිහි කළා කියනවනේ කකුල පැටල වැටෙන්න යනකොට සිහි වෙනවා භාග්‍යවතුන් වහන්සේව. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා සිහි කළා කියනවනේ. ඉතින් ඒ හේතුව තමයි යාට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙනවා. නොසෙල් වෙන පැහැදීමක් හිතේ තියෙනවා. ඒක දැන් අපි මනුස්ස ජීවිතය ගත කරද්දී අපේ ජීවිතත් දැන් මේ පින්තෝ රැකී ආරක්ෂා කරන අධ්‍යාපන කටයුතු කරන අය. එතකොට Tamanට තියෙන පැහැදීමට අනුව තමයි මේ සිහි වෙන්නේ. තථාගතයන් වහන්සේව, බුදුරජාන් වහන්සේව. එතකොට මේ සිහි කරද්දී ඒ කිනාට ඒක මේ ජීවිතෙත් අර පීඩා නැතුව ඉන්න ලැබෙනවා. හේතුව තමයි මේ භාග්‍යවතුන් වහන්සේ පීඩා දුරු කරපු කෙනෙක්. නැවත ආයි මනසේ ඒක හටගන්නේ නැහැ. පරිපූර්ණ වශයෙන් දුරු කරලා. එතකොට ධර්මයේ කියන්නේ ඒ පීඩා දුරු කරන්න දේශනා කළේ. ඒ වගේම සංඝයා කියන්නේ රාග දේශ මොහ අකුසල් ප්‍රහාණය කරපු ඒ මාර්ගයේ ගමන් කරන අය. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අපිට සිහි කරන්න අපි ධර්මයෙන් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක තථාගතයන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවානේ. ඉතින් ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ මේ කොසල් ජනපදයේ වැඩ ඉන්නකොට දැන් කොසල් ජනපදය කියන්නේ විශාල මේ රටක් නේද? ඒ කාලේ ඒතකොට ඉන්දියාවේ ප්‍රධාන ඒතකොට මධ්‍ය දේශයට අයිතිව තිබුණු විශාල ජනපදයක්. ඉතින් ඒ ජනපදයේ භාග්‍යවතුන් වහන්සේ චාරිකාවේ වඩිනකොට භික්ෂුන් වහන්සේලාත් එක්ක මේ තැනකදී භාග්‍යවතුන් වහන්සේ සිනහ පාල කළා. ඒතකොට දැන් අපි අහලා තියෙන භාග්‍යවතුන් වහන්සේ සිනහ පාල වෙනකොට මොකද වෙන්නේ? සුදු බුදු රැස් ධාරාවක් භාග්‍යවතුන් වහන්සේගේ මුඛයෙන් මේ පිට වෙලා හිස වටේ කැරකිලා අහසට යනවා. එතකොට ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේගෙන් ආනවා භාග්‍යවතුන් වහන්සේ මේ සිනහ පාල කළේයි. මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් අහලා තියෙන්නේ බුදවරු නිකං සිනහ වෙන්නේ නැහැ. ත්‍යාවට ගියාට සිනහ වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේලා. ඉතින් කියනවා ආනන්දේ මේ ස්ථානයේ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ විහාරයක් තිබුණු තැනක් කියනවා. ඉතින් ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බලන්න ඉතින් අර තම භාග්‍යවතුන් වහන්සේ සිවුර හතර නමලා ආසනයක් පනවලා කියන භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් මේ ස්ථානයේ මොහොතක් වැඩ ඉන්නසේක්වා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ එතකොට කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ එතකොට මේ බුදවරු දෙදෙනෙක් මේ ස්ථානේ පරිභෝජනය කරපු තැනක්. ඒතර එහෙම තැනක් ලේසි නෑ නේ ලෝක ධාතු හොයාගන්නේ මේ ලෝකේ. එතකොට මොකද වෙන්නේ? දැන් භාග්‍යවතුන් වහන්සේ එතන වැඩ හිටියා. ඉතින් ඒ වෙලාවේදී ඒ ළඟ කුඹුරේ මේ ගොවියෙක් හිටියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා ආනන්දේ අර ගොවියට මේ කුඹුරේ ඉන්න ගොවියට කතා කරන්න. ඉතින් ඒතන ප්‍රධාන දෙයක් තමයි මේ ස්ථානේ ප්‍රසිද්ධයි මේ දේවාලයක්. ඒ කියන්නේ මේ පූජනීය ස්ථානයක්. ඒ කාලේ කියන්නේ චෛත්‍ය ස්ථානයක් කියලා. ඉතින් මිනිස්සු වන්දනාමාන කරන තැන මේ තැන. ඉතින් අර මේ ඉන්න ඒ බ්‍රාහ්මණ ගොවිය ඇවිල්ලා මේ භාග්‍යවතුන් වහන්සේ දැන් භාග්‍යවතුන් වහන්සේ බ්‍රාහ්මණනේ ඒගොල්ලෝනේ. එතකොට ඒගොල්ලෝ ක්‍රම යනවා දැන් භාග්‍යවතුන් වහන්සේට වැන්දේ නැහැ. හැබැයි ඒ ස්ථානෙට වැන්දා. ඒ ස්ථානෙට වැඳලා භාග්‍යවතුන් වහන්සේ පැත්තකින් වාඩි වුණා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ අහනවා මේ බ්‍රාහ්මණය දැන් ඔබ මේ වැන්දේ මොකටද? මේ ඇයි වැන්දේ මේ ස්ථානෙට ඇයි වැන්දේ කියලා. ඉතින් කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ ස්ථානය අපේ අතීත පරපුරෙන් ඉඳන් මෙතන වඳින තැනක්. පූජා ස්ථානයක්. පුදු පූජාවල් පවත්වනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒක බොහොම හොඳ දෙයක් බ්‍රාහ්මණය ඔබ කළේ. මෙතන ඒ පූජ්‍ය ස්ථානයක් වුණේ අද නෙමෙයි කියනවා. මීට අතීතයේ මෙතන කවුද වැඩ හිටියේ? කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ වැඩ හිටියා. එතකොට මේ ස්ථානේ
ඒ කාලේ කිව්වේ වේහලිංග කියලා. ඉතින් මේ ගමේ හිටිය උපාසකයෙක්. මේ පින් දන්නවනේ. කවුද ඒ උපාසක? ඈ කවුද? ගටිකාර. ඒ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ මේ අග්‍ර උපස්ථාන කරපු ඒ උපාසකයන් අතර එක්කෙනෙක්. ඉතින් මෙතන එතකොට භාග්‍යවතුන් වහන්සේ ඉතින් මෙහෙම කිව්වට මෙතන ආරාමයක් තිබ්බා කියනවා භාග්‍යවතුන් වහන්සේ විහාරයක්. ඒ වගේ මේ භාග්‍යවතුන් වහන්සේ පින්වම් පෑවට පස්සේ අවුරුදු 20000ක් නේ කාලේ. පින්වම් පෑවට පස්සේ මේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයක් හැදුවා. ඉතින් අපේ භාග්‍යවතුන් වහන්සේ වගේ නෙවෙයිනේ. ඒ කාලේ ආයුෂ වැඩි මේ සෑ රජාණන් වහන්සේ ගොඩක් හැදුන්නේ නැහැ. එක සෑයක් රත්තරණින් හැදුනා කියනවා. ඒ මෙතන තමයි කියන ඒ සෑය තිබුණේ. ඉතින් දැන් මෙහෙම කිව්වට ඉතින් දැන් අර බ්‍රාහ්මණයාට මේක පිළිගන්න බෑනේ. දැන් ඒගොල්ලෝ හින්දුනේ නේද? ඒ කියන්නේ බ්‍රාහ්මණ. ඉතින් මෙයා ඒක මේ කිව්වට එච්චර මේ වුණේ නැහැ. ඉතින් භාග්‍යවතුන් ඒ වෙලාවේ එ르දියෙන් අර සෑය මවල පෙන්නුවා. යොදුනක් කුසයි කියනවනේ සෑය. රත්තරන් ඝන රත්තරන් වලින් හැදුනේ. එතකොට ඒ කාලේ මිනිසුන්ට හැමතැනම ස්තූප නැහැ. ඉන්දියාවට යන්න ඕනේ ස්තූපේ වන්දනා කරන්න. දෙවිවරුත් ඒ පහලට එන්න ඕනේ වඳින්න. ඉතින් මේ ස්තූපේ තිබුණේ මෙතන. මේ බලන්න මේ භාග්‍යවතුන් පිරිනමන පෑවට. එතකොට මේ උපාසක ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙන්න ඕනේ නේද? එයා මේ උපස්ථාන කරපු විහාරෙම මේ ස්තූපේ හැදෙන්න. ඉතින් ඒකනේ එයා මැරුණට පස්සේ ගටිකාර බ්‍රහ්ම. බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. ශ්‍රේෂ්ඨ කෙනෙක්, අනාගාමි කෙනෙක්. මව්පියන්ට උපස්ථාන කළ කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ මේ කෙනෙක් උපාසක කෙනෙක්. ඉතින් මේ ස්තූපේ දැක්කට පස්සේ අර බ්‍රාහ්මණය පැහැදුනා ඒකට. ඉතින් ඒ වෙලාවේදී ඒ ගටිකාර ගැන භාග්‍යවතුන් දේශනා කළා මේ ස්ථානයේ හිටියේ මෙහෙම. ගටිකාර මෙයා සිව්පසෙන් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා. හැබැයි මෙයා ගොඩක් සල්ලි තිබුණු ධනෙ තිබිච්ච කෙනෙක් නෙමෙයි. එයාගේ රස්සාව මොකක් විදිහටද අහලා තින්නේ අපි? වළං හදපේක. වළං හදලා විකුණලා එන ලැබෙන දෙයින් තමයි අම්මා තාත්තාව පෝෂණය කළේ ධාර්මිකව. එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයාව පෝෂණය කළෙත් ඒ මුදල් වලින්. ඉතින් මේ බලන්න දැන් අර බ්‍රාහ්මණය අතන වන්දනා කරන්නේ. ඉතින් ඒ වන්දනා කළේ අර පෙර පරපුරින් ආපු නිසා. හැබැයි සුදුසු තැනක් වන්දනා. ඒතර භාග්‍යවතුන් ඒක අනුමත කළා නේද? ඒ කියන්නේ ඒක ප්‍රශංසා කළා. ඒතර බලන්න ඒක මුකුත් දන්නේ නැතුව ඒ බ්‍රාහ්මණයා වැන්දේ පෙර කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සෑය තිබිච්ච තැන. ඒතර ඒ කාලේ බලන්න දැන් මිනිස්සු කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කාලේ හිටපු කාලේ මිනිස්සු ඒකට වන්දනා කරලා පින් රැස් කරගත්තානේ. දැන් අපි භාග්‍යවතුන් වහන්සේ ගෞතම බුදුරජාන් වහන්සේගේ සෑයවල් ගොඩාක් තියෙනෝනේ. ගොඩාක් පිහිටලා තියෙනවා. ඒතර ලංකාවෙත් ගොඩාක් සෑයවල් තියෙනෝනේ. ඉතින් අර වගේ වැදගත්කමක් තියෙනවා රුවන්වැලි මහා සෑයට. ඒ කියන්නේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවනේ. භාග්‍යවතුන් වහන්සේගේ. එතකොට මේ වැඩිමනක් ධාතුන් වැඩ ඉන්නේ රුවන්වැලි මහා සෑය. එතකොට ඒ විතරක් නෙවෙයි ගොඩාක් සෑයවල් ඉදිවිලා තියෙනවා. ඉතින් යමෙක්ට අර විදියට පින් රැස් කරගන්න අවස්ථාව තියෙනවා අද. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් ඒක මුල් කළා මේ වදාලා පූජා රහි පූජයතෝ බුද්දේ අදිව ශාවකේ. යමෙක් පූජා ලබන්න සුදුසු බුදුරජාණන් වහන්සේට හරි බුද්දේ අදිව ශාවකේ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට පූජා පැවැත්වුවොත් කොහොමද ඒ අය භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒ කවුද? පపంచ සමතික්කාන්තේ තින්න ශෝක පරිදි. ඒතර භාග්‍යවතුන් වහන්සේට ප්‍රපංච නැහැ. කෙලෙස් සහිත විතරක නැහැ. ඒතර භාග්‍යවතුන් වහන්සේලාගේ ස්වභාවය රහතන් වහන්සේලාගේ ස්වභාවය. ඒ වගේම ඒ කෙලෙස් ඉක්මවා ගිය ඒ සසරින් ඒ ශෝක වැළපීම් වලින් එතරට වැඩිය යමෙක් ඒ අය උදෙසා පුද පූජාවල් පවත්වනවා නම් කාටද? භාග්‍යවතුන් වහන්සේට හෝ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන්ට. රහතන් වහන්සේලා.
තේතාදිසේ පූජයතෝ නිබ්බුතේ අකුතෝ බය. ඉතින් අන්නේ අයට පුද පූජා පවත්වනකොට න සංකා පුඤ්ඤං සංකාතුං ඉමිත්තමිති කේනච. අන්නේකින් ලැබෙන විපාකය මෙච්චරයි මෙච්චරයි කියලා මැනලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ කියලා. එතකොට මේ පූජා ලබන්න සුදුසුයි බුදුරජාන් වහන්සේලා. නේ දැන් අපිට මං කිව්වේ අර අපේ පැහැදීමට අනුවනේ අපි භාග්‍යවතුන් වහන්සේ කරන්නේ අපි පුද පූජා පවත්වන්නෙත් අපිට තියෙන පැහැදීමට අනුව. නේද? ඒ කාලේ දැන් බලන්න අර සිකී බුදුරජාන් වහන්සේගේ කාලේ ඒක උපාසකෙක්. ඒතර මේ සිකණ්ඩි කියලා රජතුමා තමයි සෑය හැදුවේ කාගේද? සිකී බුදුරජාණන් වහන්සේගේ. ඒතර මිනිසුන්ගේ ආවිස 60000ක්ව තිබුණු කාලේ. ඒතර ඒ සෑවල් ගොඩක් තියෙනවද? එක සෑය. ඉතින් එක මිනිස්සෙක් මොකද කරන්නේ? ওই සෑයට විශාල පූජාවක් කළා. සම්පූර්ණ සෑය. දැන් එයාට තියෙන පැහැදීමට අනුවනේ එයා කරේනේ. ඉතින් එතන හිටපු එක්කෙනෙක් මොකද කරන්නේ? එතනට ආපු ඒ වන්දනාවට ආපු ඒක දැකලා සතුටු වෙච්ච කෙනෙක් මෙයා දැක්කා ඒ සෑයට අමුණපු මලක් බිමට වැටෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? අර පූජාව කරපු එක්කෙනා ඉන්නවනේ. එයානේ ඒකේ අයිතිකාරයනේ. ඉතින් අර මල දුන්නා. හරියට. ඉතින් එයා කියනවා අනේ ඔබ මට එපා ওই මල. ඔබම පූජා කරන්න කියලා. ඉතින් එයා මොකද කරන්නේ? අරයා අර මල අරගෙන මේ භාග්‍යවතුන් වහන්සේ ගුණ සිහිපත් කරමින් අර සෑය බුදු ගුණ සිහි කරලා මල පූජා කළා. දැන් අරයා ලොකු මල් පූජාවක් කළේ. දැන් අරයත් ඒකේ කොටස්කරුවෙක් වුණා. ඉතින් එයා ඊට පස්සේ මේ ගෞතම බුදු සාසනයේ අරහත්ත්වයටපත් වෙලා මේ වදාරනවා මීට කල්ප 30කට කලින්. එතකොට දැන් විපස්සී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා කල්ප 60ක් බුදුවරු හිටියේ නැහැ. ඒතකොට කල්ප 30කට කලින් තමයි මේ සිදුවීම සිද්ධ වුනේ. මං ඒ කරපු මල් පූජා, ඒ කියන්නේ මලක් පූජා කළා මේ ඒකෙන් දුගතිය ගියේ නෑ. මේ ඒකෙන්ම ඒ පිනෙන්ම තමයි කියන මේ ජීවිතේ කෙලෙස් කින් නිවා ගන්න. එන්න ඒක බලන්න ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ පූජා රහේ පූජයතෝ. මේ පූජා ලබන්න සුදුසු කෙනාට පූජාව ගියා. භාග්‍යවතුන් වහන්සේ එතකොට ජීවතුන් අතර ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනමම් පාලා. හැබැයි ඒකේ විපාක බලන්න පිරිනමම් පාලා ඉදී තථාගතයන් වහන්සේ සෑයට තමයි පූජාව සිද්ධ වුණේ. ඒක කොච්චර බලවත්ද මේ විපාකේ. ඉතින් ඒකයි දැන් අපි මේ බුදු ගුණ අනන්තයි කියලා මේ ධර්මදේශනා මාලාවේ අපි ඒකින් අපිට භාග්‍යවතුන් වහන්සේ ගැන ඉගෙන ගන්න ලැබෙනවනේ. ඒතකොට ගොඩාක් අපි ධර්මයේ ඉගෙන ගත්තොත් භාග්‍යවතුන් වහන්සේ ගැන අපේ හිත පැහැදුනොත් අපි ඒ පැහැදුණු තථාගතයන් වහන්සේ සිහි කරනවා. අපි පුදු පූජාවක් පවත්වනවා. ඒතකොට ඒක අපි හිතන්න ඕනේ මේ දේශනාවලින් අපිට තේරෙන්නේ දැන් අපිටත් තියෙනවනේ අවස්ථාවනේ අපිට සෑය වඳින්න පුළුවන්කම තියෙනවා. ඒතකොට නමුත් හැමෝමටම ඒක හිත නැමෙන්නේ නැහැ නේද? දැන් මේවා හරියට දන්නවනම් කෙනෙක් තමන් භාග්‍යවතුන් සිහි කරලා වඳිනවා පුදනවා. ඒක යාට කවදාවත් අඩුවක් වෙන්නේ නැහැ. බලන්න අරයයි හිතුවද මේක විපාකෙන් යාට මේ වගේ සැප ලැබෙයි කියලා. නෑ නමුත් එයා අවංකව පින කළා. සිහි කළා බුදුරජාන් වහන්සේව සිහි කළා. එතකොට සිහි කළා මල් පූජා කළා. ඉතින් ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඊට පූජා ලබන්න සුදුසු ඒ තථාගතයන් වහන්සේට හෝ ශ්‍රාවකයන්ට හරි යමෙක් පූජා කරනවා නම් ඒ අයට කරන පූජාවේ විපාක මෙච්චරයි කියලා මැනලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි ඒකට භාග්‍යවතුන් වහන්සේව දැනගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේද කවුද කියලානේ. දැන් දවසක් භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවනේ දිව්‍ය පුත්‍රයෙක්. මෙයා මුළු මේ ජේතවනාරාමේ බබළුවාගෙන මේ රාත්‍රී කාලේ ආවා. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආනවා මේ ඔබ හරි ලස්සනයිනේ. මේ දිලිසෙනවනේ මේ බොහොම ලස්සන කෙනෙක්. ඉතින් මොන වගේ සම්පත් ලැබුණේ මේ වගේ සම්පත් ලැබුණේ මොකකින්ද ඔබට? ඉතින් කියනවා අනේ භාග්‍යවතුන් වහන්සේ මම පෙර ජීවිතේ මේ සතෙක් කියනවා. තිරිසන් සතෙක් කියනවා මම. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ හඬට මම ඒ කාලේ මැඩියෙක්. ඒ කියන්නේ ගෙම්බෙක් වෙලා හිටියේ. සතෙක් නේද? එතකොට එයාගේ දැන්
අපිට වගේ පළල හිතන්නේ නැහනේ සතෙට්ට. නේද? උට තේරෙනවද? වැස්ස ආවුව තේරෙන්නේ නැහැ. මේ ඉන්න සුදුසු තැන ඉන්න නුසුදුසු තැන කියලා තේරෙන්නේ නැහැ. පටුයි. සතෙක්ගේ සිත පටුයි නේද? දැන් අපි ධර්මය අහලා තියෙන සතුන්ට ධර්ම අවබෝධ කරන්න බෑ. එතකොට මේ පටු තියෙන සිත තියෙන කෙනත් බලන්න අර භාග්‍යවතුන්සේ හඬට භාග්‍යවතුන්සේ තියෙන බ්‍රහ්මසර. ඒ කියන්නේ භාග්‍යවතුන්සේ හඬ මේ හරි පැහැදිලි අර්ථවත්. ඒ වචන මේ මිහිරි කනට අහන්න වචනයක් ඇහුවොත් ඊළඟ වචනේ අහන්න හිත නැමෙනවා. එතකොට ඒ වගේ මිහිරි හඬක් භාග්‍යවතුන් මේ සතික් පව බලන්න මේ ගෙම්බාර හිත යොමු කරා ඒ හඬට. ඒ වෙලාවේ කියනවා මේ ගොපොල්ලෙක්. ඒ කියන්නේ හරක් බලා ගන්න කෙනෙක් එයාගේ මේ අර කෝට්ට හැරමිටිය අරයාගේ ඇඟට තිබ්බා. ඒ කියන එයා දන්නේ නැතුව කියනවා මගේ ඇඟට තිබ්බේ. ඉතින් ඒකෙන් මම මැරුණා. ඉතින් ඒ අර පැහැදීම නිසායි කියන මම මේ දෙවියෙක් වෙලා මේ ඉපදුනේ. එතකොට ඒ කවුද? මණ්ඩුක දිව්‍ය පුත්‍රයා. එතකොට ගෙම්බෙක් බලන්න ඒ විදියට මේ පැහැදීම ඇති කරගත්තේ ඒ පැහැදීම ඒ සතෙක්නේ ඇති උනේ යාගේ පටුසිතට. ඒ අඩු මේ හැකියාවක් තියෙන සිතට තමයි ඒ අර පැහැදීම ඇති උනේ. ඒතර මිනිස්සෙක් ගැන කවර කතාවද නේද? දැන් මිනිස්සෙක් තුළ එහෙම පැහැදීමක් ඇති වුණොත් ඒ ලෝකේ දැන් අපි සමාජයේ දේවල් ගොඩාක් දේවල් තියෙනවනේ. නොයෙකුත් දේවල් මේ ලෝකේ නිර්මාණය වෙනවා. මේ අපි අහලා තියෙනවා දැන් මේ අලුත් නගර නිර්මාණය වෙනවා. ඒවා හැබැයි මානසික නගර. ඇත්තේව නේ. ඒ කියන්නේ දැන් කෙනෙක් දැන් අපි දකින්නනේ ඇත්තේව පේනවනේ නේද? දැන් ලෝකේ නිර්මාණය වෙනවා. ඒක ගිහිල්ලා ඉතින් ඒක ගියාම ඒ දැන් යන්න තියෙන්නේ මොකෙන්ද? S2කින් තමයි යන්න තියෙන්නේ. මේ ෆිසිකල් ඒ කියන්නේ මේ Tamanට යන්න බෑ. මේ තමන්ගේ ශරීරය යවන්න බෑ. මේ S2කින් තමයි යන්න තියෙන්නේ. නගරයට යන්න පුළුවන්. ඒ මොකක් කරාද යන්නේ? දැන් අපි දැන් මේ ළමයි දැකලා ඇති මේ ගේම් ප්ලේ කරනකොට නේද ඒවයි දැන් අපි ඒක තුලනේ ඉන්නේ නේද? ඒකේ ඉන්න අය දන්නවා අපි ඒගොල්ලොන් විදිහට රඟපානවනේ. රඟපානවනේ කියන්නේ ඒගොල්ලන්ගේ දේවල් අපි කරනවනේ. ඒකට ඇතුල් වෙලා. ඉතින් අර වගේ තමයි අරක ගිහිල්ලා මේ නගරයට යන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට ඕන නම් ඔගේ නගරයක් ගයක් එහෙම මිලදී ගන්නත් පුළුවන්. ගිහලා ෂොප් එකක් දාගන්නත් පුළුවන්. ඉතින් ඒකට අනිත් අය ගිහලා යන අය එකට යනවා. ගියොත් එහෙම ආයෙ කරනවා. ඉතින් ඒකට සම්පූර්ණ මේ ඇත්තක් නෙවෙයි නේ. බොරුවක්. ඒතර ලෝකයේ ඒ වගේ දෙයකට කෙනෙක් පුරුදුනොත් ඒක අතාරින්න පුළුවන් වෙයිද? අමාරුයි. ඒතර සමාජයේ දැන් මේ තියෙන රටාව ඉතින් අපි බලන්න දැන් යන රටාවට අපිට බුදුරජාණන් වහන්සේ ගැන සමහරට සිහි කරගන්න බෑ. ඉතින් ඒවට නම් ටක් ගාලා හිත යනවා. එතකොට මොකද වෙන්නේ? Tamanට අර තියෙන දැන් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ ජීවිතය ඇත්ත ස්වභාවය කියලා දෙනවා. ඒවා අහන්න කැමති වෙන්නේ නැහැ. ඒක ගොඩාක් වෙලාවට ඒ උපකරණ වල තමයි මිනිස්සු ඉන්නේ. එතකොට අර ධර්මයෙන් තියෙන පිහිට ගන්න අර සත්තු අර බලන්න අර සතෙක් වුණත් සතා පැහැදුනානේ. ඒ හැකියාව මිනිස්සු තුළ නැති වෙලා යනවා අන්තිමට. අර ගෙම්බට තිබිච්ච හැකියාව. ඒතර මිනිස්සු වුණාම මානසිකව මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් මේවා හොඳ නරක. ඒතර ආගම් ભેදකින් තොරව කෙනෙක්ට මේ සාමාන්‍ය නුවණ තියෙනවා නම් මේ මානසික ගුණධර්ම තියෙනවා. ඒතකොට ලෝකේ පිරිවෙනකොට මොකද වෙන්නේ? අර මානසික ගුණධර්ම නැති වෙලා යනවා. ඒ මානසික ගුණ තිබිච්ච කෙනෙන්නේ ඊට එහා දියුණු කරගන්න පුළුවන් නේ. ඒ බුදු කෙනෙක්ව සිහි කරන්න එයාට ඒ මනුස්ස ගුණධම් තියෙන කෙනෙක් තමයි අර භාග්‍යවතුන් වහන්සේ ඉහළ ගුණෙන් යුතුව ඉන්න භාග්‍යවතුන් වහන්සේ සිහි කරන්නේ. මානසික ගුණධර්ම නැති කෙනෙක්ට පුළුවන් දෝක කරන්න. බෑ. ඒකට අපිට ගොඩාක් මේ සමාජයේ වෙන්නේ මානසික මේ ගුණධර්ම අපේ නැති වෙලා යනවා. එතකොට අපිට අර ධර්මයේ භාග්‍යවතුන් සිහි කරන් තියෙන කාලය අඩු වෙලා අපිට ඒකෙන් ලැබෙන පිහිට නැති වෙලා යනවා. එතකොට යම් දවසක ධර්මයේ අතුරුදහන් වෙලා යනවා. ප්‍රයෝජනයක් ගන්න මනුෂයන්ට ඒ තියෙන හැකියාව නැති වෙලා යනවා. ඉතින් එදාට මේ තථාගත ගෞතම භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ කියන්නේ ජීවිතයේ මේ විනිවිද දකින ඒ ධර්මය නැති වෙලා යනවා.
මිනිස්සු ප්‍රයෝජන ගන්නෙ නැහැ. ඒතර මැරුණාට පස්සේ ගොඩාක් අය එතකොට මොකද වෙන්නේ? ගිහිල්ලා දුගතිය උපදිනවා. දැන් බලන්න අර මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ගෙම්බෙක් වෙලා ඉඳලත් එයා ඊළඟ ජීවිතේ සුගතියේ ගියා. ඒතර මනුස්ස ලෝකේ හිටපු ඒ කාලේ මිනිස්සු නේ දැන් අර ජනවසම සූත්‍රයේ තියෙන්නේ. මේ ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ තැන්වල මේ මැරිච්ච අය ඉපදින තැන කිව්වනේ. ඉතින් මේ ජනවසබ දිව්‍ය පුත්‍රයා කියන්නේ බිම්බිසාර රජතුමානේ ජනවසබ කියලා මේ චාතුම් මහරජගේ ඉපදුනා. සෙම්පති දෙවි කෙනෙක්. ඉතින් ඒ දෙවි කෙනා කියනවා විස්තරේ. නේද? ඒ බ්‍රහ්මයා ඇවිල්ලා කියන විස්තරයක්. ඉතින් ඒ දිව්‍ය ලෝකේ කියනවනේ මේ සෑහෙන දෙවිවරු මේ මගදී මැරිලා ගිහිල්ලා විශාල පිරිසක් දිව්‍ය ලෝකේ. ඉතින් කියනවා මේ දිව්‍ය ලෝකේ ඉන්න දෙවිවරු ගාන මේ ලක්ෂ ගානින් කියනවා. ඊට පස්සේ ඒ දෙවි කෙනා කියනවා මේ ඒ කියන්නේ ඒ බ්‍රහ්ම මහා බ්‍රහ්මයා කියපු දේ තමයි කියන්නේ. ඉතින් මේ ඊට ඉහළ ඉන්න මේ බ්‍රහ්ම ලෝකවල ඉන්න අය ගැන මට මේ එහෙම එකතු කරගන්න බෑ කියන කට්ටිය මෙච්චරයි කියලා. ඒතර මේ මගදී ඉඳලා කර්මය කරපු අය මැරිච්ච අය ගොඩාක් එනම් කොහෙද තිබිලා තියෙන්නේ? දිව්‍ය ලෝකේ. හේතුව තමයි ඒ අය බුදුරජාන් වහන්සේ සරණ ගියයි ගොඩාක්. ඒ සුගතිය යන්නේ ඉතින් ප්‍රධාන දෙයක් තමයි ඒ සුගතියේ යනවා ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම තියන අය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම තියන අය කොහෙද උපදින්නේ? දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකේ ඒගොල්ලෝ දිව්‍ය කයක් ලබන මෙලව අතහැරලා පරලොව යනකොට. ඉතින් ඒකට හේතු වෙන්න මේ ප්‍රධාන දේ තමයි අර පැහැදීම. එතකොට ඒකට දැන් භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 120යි. එතකොට ඊට කලින් පහළ වෙන බුදුරජාන් වහන්සේලා ගැන විස්තරත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ. ඉතින් ඒ කාලීට මිනිසුන්ගේ ආයුෂ මෙච්චරයි. එතකොට ඒගොල්ලන්ගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා මේ නම් වලින් හිටියේ. එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ භාග්‍යවතුන් වහන්සේ වදාලා. එතකොට බලන්න දැන් භාග්‍යවතුන් වහන්සේ මේ සාමාන්‍ය පවුලක නෙවෙයි ඉපදුනේ. ශාස්ත්‍රීය වංශය කියන්නේ පිරිසුදුම. ඉතින් බුදුවරු පහළ වෙන්නේ එක්ක බ්‍රාහ්මණ එක්ක ශාස්ත්‍රීය කියන රජ පවුලේ. ඒ කියන්නේ ඒ කාලේ තියෙන පිරිසුදුම වංශය තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ පරම්පරා 7ක් එක දිගට පිරිසුදු වෙන්න ඕනේ. කිලිටි නැති. එතකොට ඒ පවුලක තමයි මේ බුදුවරු පහළ වෙන්නේ. ඒතර හැම මේ පවුලකම හැම මේ කුලයකම උපදින්නේ නැහැ බුදුවරු. ඒකත් විශේෂයි. එතකොට දැන් බලන්න අර මේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා ඒතර මේ සතෙක් වෙලා ඉද්දි පොඩි පැහැදීමක් ඇති කරගත්තේ නේද? දැන් අපිට මේ විස්තර වශයෙන් අහන්න ලැබෙනවනේ ධර්මයේ. දැන් අපි ගත්තොත් එimhe ආචාර්ය අద్భుත කාරණා තියෙන සූත්‍ර තියෙනවනේ. ඉතින් ඒකේ තමයි භාග්‍යවතුන් වහන්සේ ඉපදුණු විදිය. නේ 100න් යුතුව ඉපදුනා. ඒතර 100න් තමයි මනුස්ස ලෝකෙට ආවේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ පොඩි කාලේ ඉඳන් බලන්න දැන් භාග්‍යවතුන් වහන්සේ ඉපදුණු ගමන් කවුද මේ මුලින්ම ගන්නෙ? මිනිස්සුયો නෙවෙයි. දෙවිවරු සතරවරන් දෙවිවරු ඇවිල්ලා දෙවිවරු තමයි පිළිගන්නේ. ඒතකොට දැන් ඒකත් ඉතින් පහදින්න ඒකත් ඇතිනේ නේද? කෙනෙක් මේ භාග්‍යවතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ මෙහිමයි ඉපදුනේ. දැන් අපි අහලා තින්නේ අර කන්තකස්වයනේ. ඒ බෝසතාණන් වහන්සේ කෙරෙහිනේ පැහැදුනේ. දැන් අර ගෙම්බනම් පැහැදුනේ බුද්ධත්වයට පත් වෙච්ච සම්බුදුරජාණන් වහන්සේට. හැබැයි මේ කන්තක පැහැදුනේ බෝසතාණන් වහන්සේට බුදු වෙලා නැහැ. ඒ පැහැදීමෙන් මැරුණට පස්සේ කොහෙද ඉපදුනේ? තව්තිසාවේ ඉපදුනා. කන්තක දිව්‍ය පුත්‍රයා. එතකොට මේ ඒ කන්තක වෙලා ඉපදුන කන්තක දිව්‍ය පුත්‍රයා එතකොට කන්තක තමයි අශ්වයා. මනුස්ස ලෝකයේදී. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ මනුස්ස ලෝකයේ ඉපදිලා දැන් අර විදිහට දෙවිවරු පිළිගන්නවනේ. පිළිගත්තට පස්සේ ඊට පස්සේ තමයි මිනිස්සුયો පිළිගන්නේ. ඊට පස්සේ පොළොවට පා තබන සමව තථාගතයන් වහන්සේ දැන් පොඩි මේ පිදිච්ච ගමන් කෙනානේ සමව පාද. ඒ කියන්නේ උපදිනකොට මේ ලක්ෂණ තියෙනවනේ. දැන් හසිත තවුස බෝසතාණන් වහන්සේ දැක්කේ ඒ ඉපදුණු දවස් කීපයකට පස්සේ නේද?
එතකොට බලන්න ඒ දැකලා මහා පුරුෂ ලක්ෂණ 32ම හොයාගත්තා. එතකොට උපදිනකොට මහා පුරුෂ ලක්ෂණ පිහිටලා තියෙන භාග්‍යවතුන් ශරීරේ. ඒතර ඒකත් ආශ්චර්ය අద్భుත කාරණාවක්. අනිත් අයට දැන් අපි බලන්න දැන් අපි නොයෙකුත් මිනිස්සු දැකලා ඇති. ඉතින් අපි දැකලා තියෙනවද එක මහා පුරුෂ ලක්ෂණයක්වත් ඔය ඉන්න අයගේ? නෑ නේද? එතකොට ඒක විශේෂ දෙයක්. භාග්‍යතුන් වහන්සේට විතරක් තියෙන ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. දැන් අපි අහලා තියෙන ධර්මයේ ඒ විදියම කාටද තියෙන්නේ? සක්විති රජතුමාට. ඉතින් ගිහි ගෙදර හිටියොත් එයා සක්විති රජ වෙනවා, පැවිදුණොත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මේ බෝසතන් වහන්සේට ওই මහා පුරුෂ ලක්ෂණ තිබුණා. පොඩි කාලේ මේ කියන්නේ මේ උපදිනකොටම මහා පුරුෂ ලක්ෂණ පිහිටියා. ඉතින් මේ දේශනාවේ තියෙන අර සමව පා තිබ්බා කියන පොළොවේ. දැන් පොළොවේ අපි අහලා තින්නේ නිලුම්මල් පාදේ පොළොවට තියද්දී පිළිගන්න. දැන් ඒවා ඇත්තටම මේ සාමාන්‍ය ලෝකේ සිද්ධ වෙන්නේ නැති දේවල්. ඒ භාග්‍යවතුන් වහන්සේට විතරක් බුදුරජාණන් වහන්සේට විතරක් සිද්ධ වෙන දේවල්. ඒතර පියවර 7ක් ඉදිරියට යනවා. ගිහිල්ලා හොඳට වටපිට බලනවා කියන. ඒ බෝසතාණන් වහන්සේ. ඒතර බලන්න මේ ඉපදිච්ච ගම. ඉතින් එහෙම ගිහිල්ලා උතුරු දිශට ඇඟිල්ල දික් කරලා මොකද කියන්නේ? අග්ගෝ හමස්මි ලෝකස්ස. මම ලෝකෙට අග්‍ර කෙනා. සෙට්ටෝ හමස්මි ලෝක ශ්‍රේෂ්ඨ කෙනා. ජෙස්ටෝ හමස්මි ලෝකස්ස ජේෂ්ඨ කෙනා. අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝති. මේ මගේ අන්තිම ඉපදීමයි. නැවත මට උපතක් නැහැ කියලා. ඒ කියන්නේ මේ ඉපදුණු ගමන්ම. ඒතර බලන්න මේ කාලේ මේ බෝසතාණන් වහන්සේට හිම මේ ඒ කියන්නේ වැටහීමක් තිබුණා. ඒ වචන කිව්වේ සිහිනුවණින්ම තමයි. ඒ නිසානේ බය නැත්තේ. ඒ කියන්නේ දන්නව අනිවාර්යයෙන්ම මේ සම්බුද්ධත්වයට පත් වෙනවා කියන එක වළක්වන්න බෑ. ඒ කියන්නේ බය නැත් බෝධීන් වහන්සේ යට බය නැතුව හිටියේ මොකද තමන් දන්නවා මේ බුදු වෙනවා කියන එක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක් කියලා. එතකොට මේ වැටහීම තිබ්බ දැන් ඉපදිනකොටම දැන් තමන්ට මතක ඒතර ඊට පස්සේ දැන් අර වප් මගුල් දවසේ බෝසතාණන් වහන්සේ භාවනා කළානේ ආනාපාන සතිය වැඩුවා. ඉතින් එතකොට දැන් මූලට ගිහිලා අවුරුදු 35ක් වෙද්දී සිහි කළා ඒකනේ. ඒ පොඩි කාලේ තමන් කරු භාවනාව සිහි කළා. ඒතර කොහොමද මේ ඥානෙ නේ මේ භාග්‍යවතුන් වහන්සේට බෝසතාණන් වහන්සේට වැටහීමක් තිබුණා. ඒතර හැම දෙයක්ම උනේ දැන් බලන්න බෝසතාණන් වහන්සේ ගේ අතහැරලා යනකොට දොරවල් ඇරුණා නේද? දැන් ඒව හැස් දෙකෙන් දැක්කා. ඒව සාමාන්‍ය තමන්ට ඒවා තමන් දැනගත්ත ඒක තමන්ට මේ ආශිර්වාදයේ පිණිස තියෙන දෙයක්. එතකොට ඒව තුලින් තමන්ගේ සිත ශක්තිමත් වුණා. ඉතින් ඒකයි බාධා ඔක්කොම මැඩගෙන ඉස්සරහට ගියේ. මේ ගොඩාක් දුෂ්කර ක්‍රියා කළානේ අවුරුදු 6ක්. ඒ දුෂ්කර ක්‍රියා කරලා ඒ දුෂ්කර ක්‍රියා කරද්දි බෝසතාණන් වහන්සේ විදිහට ඉද්දී මේ හිත වෙනස් වුන්නේ නැහැ කියන. අර ගොඩාක් කෑම ගන්න නැතුව කෘෂ වෙලා ගියා. නමුත් සිතේ කිසිම වෙනසක් වුන්නේ නැහැ කියන. ඒ වගේ බලවත් මේ සිතක් බෝසතාණන් වහන්සේට තිබුණා. ඒතර ඒ සිත තමයි බෝසතාණන් වහන්සේ ඒක දිනු කරලා බුද්ධත්වයට ඒ කියන්නේ සිත දිනු කරලා මේ බුද්ධ ඥාන උපදව ගත්තේ. ඒතර බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමන් බුද්ධත්වයට පත් වුණා කියලා දැන් භාග්‍යවතුන් වහන්සේ වදාරනවානේ. මේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ බුද්ධත්වයට පත් නොවි ප්‍රතිඥා දුන්නේ නැහැ කියන මම මේ අවබෝධ කරපු කෙනෙක් කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියන. යම් දවසක මේ දුකේ හට ගැනීම නැතිවීම නැති කරන මාර්ගය අවබෝධ කළාද එදා ප්‍රතිඥා දුන්නා කියන මම ලෝකේ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළා. මගේ මේ චේතෝ විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ. මේ සිතේ ඇතිවෙච්ච විමුක්තිය වෙනස් වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ මේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකේ ප්‍රකාශ කළා. එතකොට එහෙම කෙනෙක් ලෝකේ මේ වෙන ලෝක ධාතුකවත් මේ ලෝක ධාතුවේවත් නැහැ බුදුරජාණන් වහන්සේ ඇරෙන්න. ඒතකොට ඒවත් පින්නතුනේ අපි හිත පහදව ගන්න ප්‍රමාණවත් නේද? ලෝකයා අනිත්‍යය එක සසදද්දි මේ තථාගත බුදුරජාණන් වහන්සේලා ලෝකේ
කලාතුරකින් මනුස්ස ලෝකේ පහළ වෙන්නෙත් ඒ පහළ වෙලා ඉන්නෙත් ඒ දෙවියන්ගේ මිනිසුන්ගේ යහපත පිණිසයි. ඊට පස්සේ තථාගතයන් වහන්සේලා තමන් අවබෝධ කරපු දේ. ඒතකොට මේ සීල බුදුවරුන්ගේ අවබෝධය සමාන වෙනසක් නැහැ. දැන් අපි හිතමු කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වුණානේ. ඒ බුදුරජාණන් වහන්සේ කාලෙත් කෙනෙක් ඉපදුනාම මොනවද එයාට අහන්න ලැබෙන්නේ? සතර සතිපට්ඨානය, සතර ඉර්ධිපාද, සතර සම්‍යක්පදාන වීර්ය. ඉතින් මේවා තමයි අහන්න ලැබෙන්නේ වෙන දේවල් නෙවෙයි. ඒතකොට මේ සීල බුදු රජාණන් වහන්සේලා මේ ඒකම ධර්මයේ තමයි දේශනා කළන්නේ. ඉතින් ඒ නිසා අපි සතුටු වෙන්න ඕනේ අපිට මේ ගොඩාක් දේවල් තියෙනවා පහදින්න. ඉතින් Taman දක්ෂ වුණොත් තමයි මේ බුදුරජාණන් වහන්සේව පැහැදීමෙන් සිහි කරන්නේ. ඉතින් අද සතුටු වෙන්න ඕනේ මේ පින්නතුන් Tamanට මේ ලැබුණු මනුස්ස ජීවිතේ අපිට අග්‍ර වූ තථාගතයන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහුණා. ඉතින් අපිටත් මේ ධර්මයේ සිහි කරලා ඒ භාග්‍යතුන් වහන්සේගේ කෙරෙහි පැහැදීම දිනු කරගෙන ඒ භාග්‍යතුන් වහන්සේ නිවීසන්සී වදාළේ අරහත්වය අවබෝධ කරගන්න නිවන අවබෝධ කරගන්න අපිටද වාසනාව උදා වෙත්වා සාදු 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 පුණ්‍යානුමෝදනාව අද දින බුදු ගුණ අනන්තයි සද්ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දක්වන්නේ ඒ කැනඩාවේ පදිංචි රෝහිත මහත්මයා ඒ වගේම ශිරෝමි මෑණියන් මිනු පුතා ඒ වගේම චාමි දිනිය ඇතුළු පවුලේ සියලු දෙනා ප්‍රධාන අරමුණ වශයෙන් සඳහන් කරනවා අප්‍රේල් මාසයේ 16 වන දින උපන්දිනයේ දෙන චාමි දිනියට ආශිර්වාද කරන්න. ඉතින් අපි පළමුව සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන්ම ශක්තිවන්ත ප්‍රධාන විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට කියන සිව්වරම් දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය රැකවරණ ආරක්ෂා විශේෂයෙන්ම චාමි දුව ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ පින්කමට සහසම්බන්ධ වූ මේ සියලු දෙනාටත් දෙවියන්ගේ රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියෝත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්තුන් නමින් මේ යන්ට යෙදුණු ඒ නම් සඳහන් කරලා තියෙන පී.ඒ. රුද්‍රිකෝ පියාණන්ට එල්.පී. ලීලාවතී මෑණියන් ඇතුළු නමින් මියගිය සියලු මියගිය ඥාතීන්ටත් ඒ වගේම මේ පින්වත් සියලු දෙනා නම් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පළෝ ජීවිත සුවපත් වේවා සපවත් වේවා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ප්‍රදාන මාමියුනා භාවනා සපවාසී ලෝකවාසී සීලොම් පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනගාരിക දූපතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු. විශේෂයෙන්ම ඒ උපන් දිනේ ඒ දින චාමි දුවට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සරසෙත්වා. සුවසේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. සුවසේ පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම විශේෂයෙන් මේ පින්කම බාරගෙන කටයුතු කරන රෝහිත මහත්මයා ශිරෝ මෑණියෝ ඒ වගේම චාමි දීනිය මිනු පුතා ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ පින්කමට සහසම්බන්ධ වූ මේ පින්වත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ දවස්වල ශ්‍රී ලංකාවේ පවතින ඒ අරුබුදකාරී තත්ත්වය දුර වෙලා ඒ පින්වතුන්ට පහසුවෙන් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නත් ඒ වගේම මේ පවුල් දෙමව්පියන්ට දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. තව තවත් මේ ගෞතම බුදු ශාසනීය පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.